හොඳයි දරුවනේ අපි ඉන්නේ ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂයේ දුවේ පුතේ විශේෂයෙන්ම තුන්වන ඒකකයට අදාළ බිම් බැනීම සහ මට්ටම් ගැනීම ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්ක දුවේ පුතේ අපි ඔයගොල්ලොත් එක්ක රැඳිලා ඉන්නේ. බලමු පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා ඔයගොල්ලොත් එක්ක. හොඳයි පුතේ අපි ප්‍රශ්න අංක 24ට ඇවිල්ලා ඉන්නේ පුතේ 24 වෙනි ප්‍රශ්නේ ඉන්නේ. අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ පුතේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියන පුතේ ඩිෆරන්ටියල් ලෙවලින් ක්‍රමානුකූලව බලමු පුතේ විශේෂයෙන්ම අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට අදාළ සිද්ධාන්ත කොටස් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අවසන් දරුවනේ අපි. ඉතින් බලාපොරොත්තු වෙනවා මේත් එක්ක ඕගොල්ලන්ට කතා කරලා කොහොමද මේ ක්‍රියාවලිය ගැන අහන්න පුළුවන් ප්‍රශ්න පුතේ විශේෂයෙන්ම රචනා ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න සහ දරුවනේ අපි දන්නවා බහුවර්ණ මාදලී ප්‍රශ්න පුතේ මීට අදාළව අහනවා අනිවාර්යයෙන්ම රයිට් ප්‍රශ්න සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් සකස් වෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඊට විභාග ප්‍රශ්න පත්‍රයත් එක්ක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේට මේ එකකින් ප්‍රශ්න කීයක් වැටෙනවද රචනා ප්‍රශ්න පත්‍රයට කොහොමද ඒ වගේම විවිධ ප්‍රශ්න පත්‍රයට හැදෙන ප්‍රශ්න කොහොමද සහ ඒ ලකුණු කොච්චර ප්‍රමාණයක් ඒකකයට අදාළව අපිට එකතු කරගන්න අවස්ථාවක් තියෙනවද කියන එක ගැන දොළ පුතාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ හොඳයි දරුවනේ ප්‍රශ්න ලියා ගන්න දරුවනේ ප්‍රශ්න ලියා ගන්න දරුවනේ රයිට් ප්‍රශ්න ලියා ගන්න දරුවනේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලායි දරුවනේ කියන්නේ ප්‍රශ්න අංක 24 අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලා පුතේ කියන්නේ බලමු අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලා කියන්නේ දරුවනේ රයිට් අපි අවකල මට්ටම් ගැනීම කියලා කිව්ව දරුවනේ ඩිෆරන්ටියල් ලෙවලින් පොළොව මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් අපි කියනවා ලක්ෂ්‍ය දෙකක් අතර උච්චත්ව වෙනස ගණනය කිරීම සඳහා දරුවනේ මේ ක්‍රමය අපි යොදා ගන්නවා පුතේ ඩිෆරන්ටියල් ලෙවලින් එක උච්චත්ව වෙනස ගණනය කිරීමක් ලක්ෂ්‍ය දෙකක් අතර උච්චත්ව වෙනස ගණනය කිරීමයි දරුවනේ මේකදී අපි කරන්නේ. අපි බලමු දරුවනේ මේ ගැන හැඳින්වීමත් එක්කම නේද? අපෙන් අහන්නේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලානේ දරුවනේ. ඉතින් අපි බලමු කොහොමද මේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය අපි පැහැදිලි කරන්න කියන එක. හරි. අන්න බලන්න දැන් අර සර් කියපු එකම මෙතන හරි අපි බලමු මේ උසෙහි වෙනස දුවේ පුතේ නැත්තම් උච්චත්ව වෙනස උසෙහි වෙනස උච්චත්ව දැන් සාමාන්‍ය දරුවනේ අපි දන්නවා දැන් පොළොව මත අපි දන්නවනේ පොළොව සමතලා නෑනේ පුතේ ෆ්ලැට් නෑනේ අපි දැන් භූමිය මත භූ විෂමතාවයක් තියෙනවනේ දරුවනේ වෙනස්කම් තියෙනවනේ දැන් අපි ඉන්නේ ස්ථාන දෙකක් ආසන්න ස්ථාන දෙකක් ගත්තත් පුතේ අපි ඉන්නේ ආසන්න ස්ථාන දෙක අතර මේ පොළවේ වෙනසක් තියෙනවා පුතේ උසෙහි වෙනස්කම් තියෙනවා පුතේ රයිට් උස අපි දැන් ගත්තාම අපි ඉන්න ස්ථානයේ අපි දැන් යම් කිසි ස්ථානයක ඉන්නවා අපි කියමු අපි කට්ටියම ඉන්නවා යම් කිසි ස්ථානයක අපි හිතමු කොළඹ නැත්තම් කුරුණෑගල අපි දැන් අපි හිතනවා බස් ස්ටෑන්ඩ් එකක දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ අපි ඉන්නවා දැන් අපි ඉන්නවා එක තැනක අපි යාළුවෝ කට්ටියක් ඉන්නවා ගාල්ල බස් ගහන ස්ථානයේ අපි කට්ටියක් ඉන්නවා ඒ වගේම සාමාන්‍ය AC බස් ඒ වගේම නෝමල් සාමාන්‍ය බස් තියෙනවානේ මගී ප්‍රවාහන බස් තියෙනවා AC බස් සහ මගී ප්‍රවාහන බස් තියෙන ඊට පස්සේ මාතර අධිවේගී බස් නවත්තන තැනක් තියෙනවා පිටකොටුවේ මාතර අධිවේගී මහා අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් ස්ථානයක් තියෙනවා ඉතින් ඒ ලක්ෂ්‍ය දෙක අතර දුර ගත්තොත් සාමාන්‍ය මීටර 30-40ක වගේ පරතරයකින් තමයි පිහිටලා තියෙන්නේ මීටර 30ක් 40ක් කියමුකෝ අපි ඉතින් එතකොට අපිට මේ ස්ථාන දෙක අතරේ උසෙහි වෙනස ගණනය කරගන්න අවශ්‍යයි. ඇත්තටම ස්ථාන දෙක අතරේ බැලූ බැලමටත් උසෙහි වෙනසක් තියෙනවා. දැන් අපි ඉන්න අපේ ළමයි කට්ටියක් ඉන්නවා සාමාන්‍ය AC බස් ගහන තැන නතර කරන තැන නැත්නම් අපි කියනවා සාමාන්‍ය මගේ ප්‍රවාහන බස් නතර කරන තැන ඉන්නවා සාමාන්‍ය ගාස්තු කියලා තැන. ඉතින් අපේ තව කට්ටියක් ඉන්නවා අර මාතර යන්න බලාගෙන අධිවේගී මාර්ගයේ ගමන් කරන අධිවේගී මාර්ගය යන බස් එකක් එනකන් ඉන්නවා. ඉතින් අපි ඉන්න ස්ථානයේ අපේ අනිත් මාතර අධිවේගී ගමන් මාර්ගයේ ගමන් කරන බස් රථයක් එනතුරු අපි තව කණ්ඩායමක් ඉන්නවා ස්ථාන දෙක අතර බැලුවොත් අපි මේ ඇස් මට්ටමින් බැලුවොත් අපිට උසෙහි වෙනසක් වෙනවා. දැන් අපි ඉන්න තැන අපි සාමාන්‍ය සුකෝපභෝගී බස් නැත්නම් AC බස් සහ සාමාන්‍ය බස් එකම ස්ථානයක ගහන්නේ. ඒ ස්ථානයේ අපි ඉන්නවා. අපි නිකන් බලනවා අපේ පල්ලෙහැන් ඉන්නේ. ඉතින් අර වතුර ගලාගෙන යනකොටත් වැහැලා අපි වැස්ස වෙලාවක ඉන්නකොට වතුර ගලාගෙන යනවත් අපි ඉන්න හරිය නම් පහළට තමයි වතුර ගලාගෙන යන්න තියෙන්නේ. පහළට තමයි වතුර ගලාගෙන යන්නේ. ඉතින් අපිට භූමියේ ඒ වගේ අපි ඉන්න ස්ථානයට වඩා දැන් පහළ අර මාතර බස් හයිවේ බස් ගහන ස්ථානයේ අපිට පේන්නේ නිකන් පහළින් තියෙන වතුරත් ඒ ස්ලොප් එකට ඒ පැත්තට ගලන් යන්නේ යන්න තියෙන්නේ. පහත් ඒ පැත්ත. ඉතින් අපි මේ අපිට දැන් ඇත්තටම ඒ වගේ මේ භූමියේ අපි
යම් යම් ස්ථාන ගත්තොත් දරුවනේ ඒ ස්ථානවල උච්චත්වය අපිට යම් නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව අපි ගණනය කරන්න පුතේ. අපි ඉන්න ස්ථානයේ උච්චත්වය අපි දන්නවා. එතන මුහුදු මට්ටමේ ඉඳන් 100ක් නෑ ළඟයිනේ කිට්ටු මුහුදු මට්ටමේ ඉඳන් ඕන්නම් ගත්තොත් අපිට මුහුදු මට්ටමේ ඉඳන් උස ගත්තොත් මීටර 4.5ක් මීටර 5ක් විතර වගේ තියෙන්න පුළුවන්. මීටර 4ක් මුහුදු මට්ටමේ ඉඳන් පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ අපි ඉන්නේ ගාල්ල බස් නතර කරන තැන එතෙන්ට උස බස් නැවතුමට උස අපි ගත්තොත් අපි ඉන්න ස්ථානෙට අපි උපකල්පනය කරොත් මුහුදු මට්ටමේ ඉඳන් උස මීටර 5ක් කියලා. අපි මුහුදු මට්ටමේ ඉඳන් මීටර 6ක් කියලා හිතමු. මීටර 6ක් හෝ 7ක් අපි ගමු. අපි ඉන්න තැනට උස මුහුදු මට්ටමේ ඉඳන්. ඒතර අපි ඉන්න ස්ථානයේ අපි උස දන්නවා. ඒකට අපි ඉන්න ස්ථානයයි අපි අර මාතර බස් නතර කරන ස්ථානයයි අතර අපිට ලෙවලින් එකක් කරන්න උනොත් අපි ලක්ෂ්‍ය දෙක අතර හරි මැද ස්ථානයක උපකරණයේ මට්ටමේ උපකරණයේ ලෙවල් උපකරණයේ තේපාව මත ස්ථාවරව සවි කරලා අපි ඉන්න ස්ථානයේ අපි උස දන්නවා මුහුදු මට්ටමේ ඉඳන් අපි දැනටමත් උස දන්නා ලක්ෂයක ඉන්නේ. එතෙන්ට අපි උපකරණයේ මිනුමක් ගන්නවා. මිනුමක් අරගෙන පසු දර්ශන මිනුමක් අරගෙන පාඨාංකය අනුව අපි උපකරණයේ උස ගණනය කරලා එතකොට ආයේ අපේ යාළුවෝ ඉන්න ස්ථානෙට අපි ගන්නවා මිනුමක්. ඉදිරි දර්ශන මිනුමක් ගන්නවා. එතන උස දන්නේ නැහැ නේ අපි. එතෙන්ට අපි මිනුමක් ගන්නවා. ඒ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකයේ උපකරණයේ උසින් අඩු කරපුවාම අපිට අපේ මාතර බස් හයිවේ බස් එකක් බලන් ඉන්න තැන යාළුවෝ ඉන්න තැන එතන පොළොවේ උස ස්ථානයේ උස ගන්න පුළුවන්. අපි ඉන්න ස්ථානයේ උසේ අපි දන්නවා අර අතන උස අඩු කරපුවාම අපිට ලක්ෂ්‍ය දෙක අතර උච්චත්ත වෙනස ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් ධනාගයක් ලැබුණොත් අපිට එතන උස අපි නැග්මක් කියන්න පුළුවන්. එතන ඍණාගයක් නම් ලැබුණේ අපිට කියන්න පුළුවන් බැස්මක් කියලා. බලන්නකෝ ලක්ෂ්‍ය දෙකක් අතර දුරෙහි වෙනස අපි ඇත්තටම ගණනය කරන්නේ. උසේ ලක්ෂ්‍ය දෙකක් අතර මේ අපිට උසෙහි වෙනස උච්චත්ත වෙනස ගණනය කිරීමේදී පුතේ අපිට මේ අවකල මට්ටම් ගැනීම නැත්නම් ඩිෆරන්ෂියල් ලෙවලින් යොදා ගැනීමේ හැකියාව තියෙනවා දරුවනේ නේද? එම අවස්ථාවකදී බලන්න අපිට අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියයි පුතේ පැහැදිලි කරන්න කියන්නේ මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි. උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙකක අන්න බලන්නකෝ පුතේ මොකක් හොය යුතුද පුතේ? උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක එකිනෙකට ඈතින් පිහිටන විට එනම් මීටර 100කට වඩා දුරින් පිහිටන විට සරල මට්ටම් ක්‍රියාවලිය ඍජුව යොදාගත නොහැක. right? අන්න බලන්නකෝ. අපිට උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක අතර තියෙන දුර දැන් අපි ඍජුව හොයාගත්තා මීටර 30 40ක් වගේ පොඩි දුරක ලක්ෂ්‍ය දෙක අපිට උසේ වෙනස හොයාගන්න ඕන ලක්ෂ්‍ය දෙක ආසන්නයේ තියෙනවා නම් අපි සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් නේද? අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් භාවිතා කරලා අපි හොයාගත්ත එක අපි කතා කරේ. එතකොට උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක එකිනෙකට ඈතින් පිහිටනකොට ඒ කියන්නේ එනම් මීටර 100කට වඩා දුරින් පිහිටනකොට අන්න බලන්නකෝ අපිට උසෙහි වෙනස හොයන්න ඕන ලක්ෂ්‍ය දෙක එකිනෙකට ඈතින් පිහිටනකොට ඒ කියන්නේ මීටර 100කට වඩා දුරින් පිහිටනකොට මීටර 100කට වඩා දුරින් පිහිටනකොට පුතේ හරි. එතකොට උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක පුතේ පිහිටන් එක ස්ථානයක් මෙතන. ඉතින් තව ස්ථානයක් තියෙන මීටර 100කට වඩා දුරින් මෙතන කැපිටල් A ස්ථානය මෙතන තියෙනවා කැපිටල් B ස්ථාන. මේ දෙන්න අතර තියෙන දුර මීටර 100කට වඩා වැඩි. 100යි මීටරට වඩා වැඩි දුර. 100යි m ට වඩා දුරයි වැඩි දුර එතකොට. හරි. එහෙනම් අපිට උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක උසෙහි වෙනස සොයන්න ඕන ස්ථාන දෙක භූමිය මත තියෙන එකිනෙකට ඈතින් පිහිටනකොට පුතේ ආසන්නයේ නෙවෙයි එකිනෙකට ඈතින් පිහිටන කොච්චරද? ඒ කියන්නේ මීටර 100ට වඩා දුරින් පිහිටන විට 100ට වඩා වැඩි. 100ට වඩා කටේ පැත්තට හැරලා තියෙන වැඩි. හොඳේ. මීටර 100ට වඩා දුරින් පිහිටන විට අපිට සරල මට්ටම් ක්‍රියාවලිය ඍජුවම කෙලින්ම යොදා ගන්න බෑ. ඒකට හේතුව තමයි බොහෝ මට්ටම් උපකරණවල දුරේක්ෂය තුලින් මීටර 50ට වඩා දුරින් පිහිටි වස්තුවක් දෙස බැලුව විට ඊතා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගත නොහැකි වීමයි පුතේ. එහෙනම් මීටර 100ට වඩා දුරින් පිහිටනකොට සරල මට්ටම් ක්‍රියාවලියක් කෙලින්ම අපිට යොදා ගන්න බැරි වෙන්න හේතුව තමයි පුතේ බලන්න ගොඩාක් ලෙවලින් මැෂින් වල
ලෙවල් උපකරණවල පුතේ දුරේක්ෂය තුළින් බලනකොට අපි දුරේක්ෂය තුළින් මීටර 50ට වඩා දුරින් පිහිටි වස්තුවක් දිහා බලපුවාම අපි කතා කරේ අර කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ මීටර 30 40ක වගේ දුරක්නේ. මෙහෙනම් මේ දුර මීටර 50කට වඩා දුරින් පිහිටන වස්තුවක් දිහා බලනකොට පුතේ අපිට ඒ තුලින් බලනකොට ඊටා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න හැකියාවක් නැහැ පුතේ. ඊටා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීම අපහසුයි. ඒකයි ඇත්ත කතාව පුතේ. එහෙනම් පුතේ ඒකට හේතුව වන්නේ බොහෝමයක් මට්ටම් උපකරණවල පුතේ අපි දුරේක්ෂය තුළින් බලද්දි පුතේ ඒක මීටර 50ට වඩා දුරින් පිහිටන වස්තුවක් දැස බැලුවොත් ඊටා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න බැහැ. ඊටා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට නොහැකි වීමයි හේතුව. අපි අර හිටපු කොටුව බස් ස්ටෑන්ඩ් එකේ නම් අපි වැඩේ ගොඩ දාගත්තනේ. මේ බලන්නකෝ කොටුව බස් ස්ටෑන්ඩ් එකේ රයිට් අපි බලමුකෝ මෙහෙම රයිට් මෙන්න අපි ඉන්න ස්ථානය අපේ යාළුවෝ සෙට් එකක් ඉන්න ස්ථානය මෙන්න කැපිටල් A මෙන්න අනිත් යාළුවෝ සෙට් එකක් ඉන්නවා මෙතන අපි කියමු මෙතන තමයි රයිට් මාතර අධිවේගී බස් නැවතුම මෙතන ගාල්ල නේද මෙතන ගාල්ල සාමාන්‍ය බස් නැවතුමක ඇඳලම කරමුකෝ නේද ඔන්න ඉතින් අපි ඉන්න තැන ඉඳන් මෙන්න මේ ස්ථානය අපි හඳුන්වනවා MSL එක කොළඹනේ මේ කොළඹ කොටුව රයිට් මෙතන මං වරහන් ඇතුලේ දානවා කොළඹ කොටුව කොහෙද මේ අධිවේගී බස් නවත්තනවා මාතර කොළඹ කොටුව අපි දන්න කියන තැනක්නේ එතකොට මෙතන ඉඳලා අපි ඉන්න ස්ථානයට ගාල්ල සාමාන්‍ය බස් නැවතුමට මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස ගන්නම් මං මීටර අපි ගමු 6යි කියලා නිකන්. උස මීටර 6යි m මෙතන. උස දාන්න. එතකොට මම උපකරණීය ස්ථාපිත කරනවා මේ ලක්ෂ දෙක අතර හරි මැද ස්ථානයක තෙපාව මත උපකරණයේ ස්ථාවරව සවි කරලා මම පුතේ තෙපාව මත උපකරණයේ ස්ථාවරව සවි කරලා අපි දැනටමත් උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම ගන්න පාඨාංකය තමයි එයාගේ BS පාඨාංකය. මොන පාඨාංකයේද? එයාගේ මේවා කොච්චර කරත් වැඩි වෙන්නේ නැහැ පුතේ. එයාගේ BS පාඨාංකය. කරන්න අපි පුහුණුව ලබන එකයි වෙන්නේ BS පාඨාංකය. අපි ඒකට කියනවා බෑක් සයිඩ් නැත්නම් පසු දර්ශන මිනුම. අපි කියනවා දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි පුතේ එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය කියන්නේ. අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි එයාගේ පසු දර්ශන මිනුම කියන්නේ. බෑක් සයිඩ් එක කියන්නේ. එහෙම නැත්නම් උපකරණයේ ස්ථාපිත කරලා උපකරණයේ තෙපාව මත ස්ථාවරව සවි කරලා උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ගන්න මුල්ම පාඨාංකය උපකරණයේ ලෙවල් කරලා ඉවරලා ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය තමයි එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය. උපකරණයේ දුරේක්ෂය අංශ ඉදිරියට හරවලා තිබ්බනම් උපකරණයේ දුරේක්ෂක අංශක 180කින් අනිත් පැත්තට කරකවලා අපි බලනවා ඉදිරියෙන් අර තියෙන අපි උස දන්නා ලක්ෂයේ මත රඳවලා තියෙන මට්ටම් යෂ්ටිය දිහා බලලා උපනිත තියලා බලලා දුරේක්ෂයට ලබා ගන්න පාඨාංකය තමයි ඒක. උපනිතට හැතියලා බලලා. ඉතින් මෙන්න අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මත මම මට්ටම් යෂ්ටියේ ස්ථාවරව අල්ලන් ඉන්න කියනවා අපේ දරුවෙකුට. එතකොට මම උපකරණයෙන් බලලා පාඨාංකය ගන්න කියනවා අපේ තවත් දරුවෙකුට. එයා කියනවා ඒ දරුවා පාඨාංකය ගත්තා එතන ඔන්න සර් එතන පාඨාංකය BS පාඨාංකය මට කියනවා දරුවෙක් අපේ එතන රයිට් අපි කියමුකෝ එතන උස අපේ දරුවෙක් මට කියනවා එතන අපි 7යි කියලා.
7යි මීටර මොකක්ද ඒක යාගේ BS පාඨාංකය. right. දැන් අපිට උපකරණයේ උස හොයා ගන්න ඕනේ දරුවනේ. උපකරණයේ උස හොයා ගන්න ඕනේ දැන් අපිට. හැම වෙලාවෙම උපකරණයේ උස කියන්නේ පුතේ මේ නිර්දේශිත මට්ටම නැත්තම් මුහුදු මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස. උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස. උපකරණයේ උස hi height of the instrument. උපකරණයේ උස කියන්නේ පුතේ හැම වෙලාවෙම මේ බලන්න. උපකරණයේ උස කියලා කියන්නේ හැම වෙලාවෙම පුතේ මෙන්න මේ මුහුදු මට්ටමේ ඉඳන් නැත්තම් නිර්දේශිත මට්ටමේ ඉඳන් පුතේ නිර්දේශිත මට්ටමේ ඉඳන් සමුද්දිත මට්ටමේ ඉඳන් නැත්තම් පුතේ අපි කියනවා සමුද්දිත රාමුවේ ඉඳන් මේ මුහුදු මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස මෙතන ඉඳන් මෙතෙන්ට උස අපි ඉන්න තැනට උස අපි දන්නවා මීටර 6යි කියලා. එතන ඉඳන් උපකරණයේ මෙතන ඉඳන් මේ අදාළ ලක්ෂයට ගත්ත උස අපි දන්නවා මීටර 7යි කියලා. එතකොට උපකරණයේ උස කියන්නේ පුතේ හැම වෙලේම අපි කියනවා උපකරණයේ උස කියන්නේ අපි හැම වෙලේම කියනවා පුතේ hi කියන්නේ එයාගේ right උච්චත්ත මිනුමට පුතේ උච්චත්ත මිනුමට එකතු වෙන්න ඕනේ එයාගේ BS පාඨාංකය. BS පාඨාංකය නේද? එතකොට එයාගේ උච්චත්ත මිනුමාවේ කීයද පුතේ? උච්චත්තේ මෙතන ආවේ මුහුදු මට්ටමේ ඉඳන් මේ නිර්දේශිත මට්ටමට උස මීටර 6යි. 6යි m උච්චත්තේ ධන එයාගේ BS පාඨාංකය ආවේ 7යි m කියලා. එහෙනම් උපකරණයේ උස hi right අපිට නෝ මීටර 13යි කියලා උපකරණයේ උස 13යි m කියලා නෝ උපකරණයේ උස right 13යි මීටර 7යි 6 එකතු වුණාම 13යි මීටර. එතකොට අපිට දැන් අවශ්‍යයි අර උස නොදන්නා ලක්ෂයක් මත උච්චත්තේ හොයන්න ඕනේ අපි. උස නොදන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි පුතේ එයාගේ FS පාඨාංකය. FS පාඨාංකය කියන්නේ පුතේ ෆෝසයිට් එක. උස නොදන්නා ලක්ෂයකදී රිටි පාඨාංකය මෙන්න මෙතන රිටි පාඨාංකයක් ගම මට්ටම් යෂ්ටියේ තියලා අන්න එතන රිටි පාඨාංකයක් ගන්නවා අපි රිටි පාඨාංකය right හරි රිටි පාඨාංකය අපි දාමු 5යි කියලා 5යි මීටර right right නැත්තම් අපි රිටි පාඨාංකය එතන ගමුකෝ මීටර 8යි කියලා. ඔව් රිටි පාඨාංකය අපි ගමුකෝ 5යි කියලා. රිටි පාඨාංකය අපි 5යි කියලා ගමු මීටර 5යි. එතකොට දැන් අපිට මේ B ලක්ෂයේ උච්චත්වය හොයා ගන්න අවශ්‍යයි. B ලක්ෂයේ උච්චත්වය හොයා ගන්න අවශ්‍යයි දරුවනේ අපිට. right එතකොට B ලක්ෂයේ උච්චත්වය හොයන්නේ කොහොමද අපි? B ලක්ෂයේ උච්චත්වය හොයන්නේ කොහොමද පුතේ? අපි බලන්න අපි 13න් මේ අපි උච්චත්වය හොයන්නේ උච්චත්වය හොයන සමීකරණය අපි දැන්ටමත් දන්නවා පුතේ right උච්චත්වය කියන්නේ පුතේ උපකරණයේ උසින් අඩු කරනවා එයාගේ FS පාඨාංකය. උපකරණයේ උස අපි දන්නවා 13යි m ගෙන් අඩු කරනවා පුතේ එයාගේ FS පාඨාංකය මේ තියෙන පුතේ එයාගේ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය අඩු කරනවා කීයද 5ක්. හරි 13න් 5ක් අඩු කරපුවාම පුතේ right 13න් 5ක් අඩු කරපුවාම බලන්නකො කීයද උත්තරේ එන්නේ 8යි නේ 9 10 11 12 13 මෙතන 8යි එන්නේ. මෙන්න මේ ස්ථානයේ උච්චත්වය 8යි එන්නේ පුතේ. B වල උච්චත්වය 8යි මීටර. B වල උච්චත්වය මීටර 8යි.
right එතකොට මෙතන 8න් 6න් 8ක් අඩු කරන්න එපැයි 6න් 8ක් අඩු කරන්න එපැයි එතන මෙතන නේද එතකොට බලන්න එතකොට කීයද කියලා මෙතන අපිට මෙතන ලැබිච්ච මෙතන උච්චත්වය 6යි මෙතන 8ක් අඩු කරපුවාම බලන්නකො කීයද කියලා අඩු කරලා එතකොට අපිට එන්නේ උත්තරේ ඍණ අගයක් නේද දරුවනේ උත්තරේ ඍණ අගයක් එන්නේ අපිට උත්තරේ ඍණ අගයක් නේ පුතේ අපිට එන්නේ එතකොට උත්තරේ ඍණ අගයක් නම් උත්තරේ ඍණ අගයක් කියන්නේ භූමියේ බැස්මක් අපි කිව්වේ නිකන් බැස්මක් නේ අපිට ගන්න ඕනේ උත්තරේ ඍණ අගයක් නෙන්නේ මෙතන නේ මෙතන 8යි ලැබුණේ අපිට මේ අපිට උත්තරේ මොකක්ද දෙන්නේ මේ මෙතන ධනාගයක් ඍණාගයක් ඉන්නේ 6 මේකෙන් 6න් 8ක් අඩු කරනවා එතකොට අපිට උත්තරේ ඍණාගයක් නෙන්නේ right උත්තරේ ඍණාගයක් එන්නේ කීයද නේ ඔව් එතකොට අපිට උත්තරේ ඍණාගයක් නෙන්නේ පුතේ උත්තරේ ඍණාගයක් අපිට එන්නේ එතකොට නේද ඍණාගයක් එන්නේ එහෙනම් මෙතන ඍණාගයක් නම් එන්නේ අපි කියනවා මොකද්ද මෙතන බැස්මක් තියෙන්නේ භූමියේ බැස්මක් තියෙන්නේ ඍණාගයක් ආවොත් අපිට භූමියේ බැස්මක් තියෙන්නේ ධනාගයක් නම් නැග්මක් තියෙන්නේ right හරි එතකොට නේ උත්තරේ ඍණාගයක් අපි දන්න උත්තරේ ඍණාගයක් ආවොත් අපිට උත්තරේ ඍණාගයක් නම් එන්නේ බැස්මක් උත්තරේ ධනාගයක් නම් එන්නේ දැන් මෙතන උත්තරේ ධනාගයක් නම් එන්නේ දැන් අපි මෙතන 7ක් 8ක් කියලා දැම්මනම් මෙතන අපිට ලැබිච්චාගේ 8ක් කියලා දැම්මනම් මෙයාගේ 8ක් කියලා දැම්මනම් අපි එතන 8ක් කියලා දැම්මනම් අපිට 13න් 8ක් එතකොට 13න් 8ක් ගියපුවාම ඔව් එතන එහෙනම් මෙතන අපිට ලැබෙන්නේ 5ක් කියලා නේ උත්තරේ ලැබෙන්නේ මෙතන අපි මෙතන 8ක් කියලා ගත්තා නම් අපි 13න් 8ක් 5යි අපිට ලැබෙන්නේ උත්තරය තුල 5යි මෙතන එහෙනම් 6න් 5ක් ගියපුවාම 1යි ඒ ලැබිච්ච උත්තරේ ධන අගයක් එහෙනම් එතන තියෙන එහෙම වුණා නම් නැග්මක් තියෙන්නේ මේක ඍණාගයක් නිසා බැස්මක් තියෙන්නේ මතක තියාගන්න ධනාගයක් නම් භූමියේ නැග්මක් ඍණාගයක් නම් බැස්මක් right මම හිතන්නේ පැහැදිලි දුවලට අපිට ඒ වාගේ උපකරණයෙන් බලලා කරන්න පුළුවන් ටිකක් තමයි අපි ඒ කතා කරේ. හරි. එතකොට ඒ නිසා සාමාන්‍ය උපකරණයේ ඉඳන් මට්ටම් යටිය පිහිටවන ස්ථානයට දුර මීටර 50ට වඩා අඩුවෙන් තමයි පුතේ තියාගන්නේ අපි. අයි මීටර 50ට වඩා වැඩි නම් අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙනම් මතක තියාගන්න. ඒ නිසා සාමාන්‍යයෙන් උපකරණයේ ඉඳලා මට්ටම් යටියක් පිහිටවන ස්ථාන වලට දුර මීටර 50ට වඩා අඩුවෙන් තමයි තියාගන්නේ. කොහොමද තියාගන්නේ? අපි සාමාන්‍යයෙන් උපකරණයේ ඉඳන් මට්ටම් යටිය පිහිටවන ස්ථානවලට දුර මීටර් 50ට වඩා අඩුවෙන් තමයි තියාගන්නේ. ඒ අනුව සරල මට්ටම් ක්‍රියාවලියක් සැලකුවොත් පුතේ යම්කිසි මට්ටම් යටි ස්ථාන දෙකක් අතර උපරිම දුර වෙන්නේ පුතේ උපකරණයේ දෙපස මීටර 50 බැගින් මීටර 100යි. උපකරණයේ උපකරණයේ දෙපැත්ත මීටර 50 බැගින් මීටර 100. ඒකින්ද පුතේ උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක මීටර 100ට වඩා දුරින් පිහිටන විට අපිට සරල මට්ටම් ක්‍රියාවලිය යොදා ගන්න බැහැ. එකත් මතක තියාගන්න. ඒ නිසා උසෙහි වෙනස සෙවිය යුතු ස්ථාන දෙක මීටර 100ට වඩා දුරින් පිහිටනකොට අපිට සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය යොදා ගන්න බැහැ දරුවනි. right මේ බලන්නකෝ. මෙතන අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී පුතේ මට්ටම් උපකරණයේ ස්ථාන කිහිපයක පිහිටුවමින් එනම් හැරුම් ලක්ෂ්‍ය යොදා ගනිමින් ක්‍රියාවලිය සිදු කරනවා අපි. හරි බලන්නකෝ. මට්ටම් ක්‍රියාවලියක අවස්ථාව හැරුම් ලක්ෂ්‍යයක් TP එකක් turning point එකක්. බලන්නකෝ එතකොට අවකල මට්ටම් ගැනීමේදී මට්ටම් උපකරණ ස්ථාන කිහිපයක පිහිටවනවා. දැන් මම මෙතන ඒක ඇඳලා පිහිටවලා පෙන්නන්නද? මෙතන දැන් TP1 එකක් වෙන්නේ කොහොමද කියන එක පෙන්නන්නද? ඔන්න බලන්න. දැන් මේ බලන්න උපකරණය මේ බලන්නකෝ මෙන්න මේ බලන්නකෝ. උපකරණයේ මේ ස්ථාන දෙකක් අතර මේ ස්ථානයේ තියලා උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලාම ගන්න යාගේ මුල්ම පාඨාංකය තමයි BS පාඨාංකය. මෙන්න BS පාඨාංකයක් අරගෙන තියෙනවා. අපි හිතමු මෙතෙන්ට තියෙන මේ උස මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උස අපි 100 මීටර කියලා ගමු. මෙතන උච්චත්වය මෙන්න මේ මෙතන ලබාගත්ත මෙයාගේ මේ BS පාඨාංකය අපි හිතමු 5 මීටර කියලා.
දැන් උපකරණයේ උස අපිට ඕනේනේ HI. උපකරණයේ උස එතකොට මේ බලන්න මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස මෙතන ඉඳන් මෙතෙන්ට උස මීටර 100යි. මේ උස අපි දන්නවා කියන්නේ උච්චත්ත මිනුමට එයාගේ BS පාඨාංකය එකතු කරපුවාම උපකරණයේ උස එනවා 105 මීටර කියලා. එතකොට දැන් අලුතෙන් උපකරණය දැන් මේ උපකරණය දැන් අපි මේ උස දන්නා ලක්ෂයක් මතදී ලබාගත් රිදි පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය කියන්නේ. උස නොදන්නා ලක්ෂයක් මතදී ලබා ගන්න රිදි පාඨාංකය. එහෙම නැත්නම් උපකරණයේ වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබා ගන්න අවසන් පාඨාංකය. කොහොමද අපි FS පාඨාංකය හඳුන්වන්නේ දරුවනේ? අපි ඒක ගමු 7m කියලා. මොකක්ද යාගේ පාඨාංකය? FS පාඨාංකය. හොඳේ. අන්න ඒක මොන පාඨාංකයද? FS පාඨාංකය. නැත්නම් අපි ඒකට කියනවා පෙරදර්ශන මිනුම් පාඨාංකය කියලා. නැත්නම් ඉදිරි දර්ශන මිනුම කියනවා පුතේ. එහෙනම් පෙරදර්ශන මිනුම කියන්නේ අපි උස නොදන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය. මෙන්න මේ ලක්ෂයේ උස අපි දන්නේ දරුවනේ. මේ ලක්ෂයේ උස අපි දන්නේ නැහැ. ඒ උස නොදන්නා ලක්ෂයක් මත මට්ටම් යෂ්ටියක් තියලා උපකරණයෙන් බලලා ලබා ගන්න පාඨාංකය තමයි FS පාඨාංකය කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේ උපකරණය වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් මෙන්න මේ මට්ටම් උපකරණය වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබා ගන්නා අවසන් පාඨාංකය. උපකරණය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පෙර ලබා ගන්නා අවසන් පාඨාංකය තමයි පුතේ එයාගේ FS පාඨාංකය කියන්නේ. ඒක 7යි කියලා ලැබුණා. එහෙනම් උපකරණයේ උස 105යි. අපි උපකරණයේ උසින් එයාගේ FS පාඨාංකය අඩු කරපුවාම අපිට ලැබෙනවා ඒ ස්ථානයේ උච්චත්තේ. මෙතන අපි සිම්පල් B කියලා ගමු. මෙතන කැපිටල් A. මෙතන අපි ගමු සිම්පල් X කියලා. සිම්පල් X කියලා ගමු. සිම්පල් X වල උස ලැබෙනවා අපිට 105න්. උපකරණයේ උසින් අඩු කරපුවාම ඒගේ FS පාඨාංකය. උපකරණයේ උසින් එයාගේ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය අඩු කරන 105න් 7ක් අඩු කරපුවාම අපිට ලැබෙනවා කීයද? දරුවනේ එතකොට අපිට ලැබෙනවා 105න් 5ක් ගියපම 100යි, 6ක් ගියපම 99යි, 7ක් ගියපම 98යි කියලා මෙතන උච්චත්වය ලැබෙනවා. 98යි මීටර. මෙතන 100යි මෙතන 90යි. දැන් ඔන්න අපි උපකරණ ස්ථානය මාරු කරනවා. ඔන්න උපකරණ ස්ථානය මාරු කරනවා. උපකරණයේ ගිහිල්ලා අලුත් ස්ථානයක ස්ථාපිත කරලා තියෙන්නේ දැන්. උපකරණයේ අලුත් ස්ථානයක ස්ථාපිත කරලා තියෙන්නේ. උපකරණයේ අලුත් ස්ථානයක ස්ථාපිත කරලා තිපාව මත උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ගන්න ඉස්සෙල්ලම පාඨාංකය. උපකරණයේ අලුත් ස්ථානයක ස්ථාපිත කරලා ඉවර වෙලා ඒ අලුත් ස්ථානයේදී උපකරණයේ නැවත මට්ටම් කරන්න ඕනේ. මට්ටම් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම මුලින්ම ගන්න පාඨාංකය තමයි එයාගේ BS පාඨාංකය. පසුදර්ශන මිනුම් පාඨාංකය. පසුදර්ශන මිනුම් පාඨාංකය කියලා කියන්නේ දුවේ පුතේ අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකයට. මොකේද පුතේ? අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි එයාගේ පසුදර්ශන මිනුම් පාඨාංකය. එහෙනම් මෙන්න අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් තියෙනවා. අපි දැනටමත් ඒ උස දන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකයක් ලබා ගන්නවා පුතේ මේ බලන්න. උස දන්නා ලක්ෂයක් මත අපි රිටි පාඨාංකයක් ලබා ගන්නවා. රයිට් අපි එයාගේ හඳුන්වනවා මෙතන මේක අපි හඳුන්වනවා 4 මීටර කියලා. ඒක තමයි එයාගේ මොකද්ද? BS පාඨාංකය. එහෙනම් කලින් FS පාඨාංකයක් ගත්ත තැනටම ආයේ BS පාඨාංකයක් අරන් තියෙනවා. කලින් FS පාඨාංකයක් ගත්ත තැනට නැවත මේ BS පාඨාංකයක් අරන් තියෙනවා. එහෙනම් මේ විදියට පෙර දැක්මක් සහ පසු දැක්මක් හමුවන ස්ථානයක් අපි කියනවා TP එකක්, හැරුම් ලක්ෂයක් නැත්නම් TP turning point එකක් කියලා. හැරුම් ලක්ෂයක් නැත්නම් TP එකක් අපි කියනවා turning point එකක් කියලා. දැන් අපි අලුත් ස්ථානයේදී උපකරණයේ උස හොයා ගන්න ඕනේ. මොකද කරන්නේ? ඒ ස්ථානයේ උච්චත්ත මිනුමට එකතු කරනවා යාගේ BS පාඨාංකය. ඒ ස්ථානයේ උච්චත්ත මිනුම 98යිනේ. 98ට එකතු කරනවා යාගේ පසුදර්ශන මිනුම් පාඨාංකය BS පාඨාංකය 4ක්. 98ට 4ක් එකතු කරාම කීයද? 98යි 2යි 100යි 2යි 102යි. එහෙනම් එතන උච්චත්වය 102යි මීටර කියලා එනවා.
අපි බලමු ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත රිටි පාඨාංකයක් ගන්න. උස නොදන්නා ලක්ෂයක්. ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත රිටි පාඨාංකයක් ගන්න බලමු අපි. උස නොදන්නා ලක්ෂයක්. අපි මෙතන රිටි පාඨාංකයක් ගමු නිකන් රිටි පාඨාංකයක්. ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත අපි රිටි පාඨාංකයක් ලබා ගන්නවා. ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත රිටි පාඨාංකයක් ලබා ගන්නවා අපි. අපි ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත ලබා ගන්න රිටි පාඨාංක කියන්නේ උපකරණයේ වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබා ගන්න අවසන් පාඨාංකය තමයි යාගේ FS පාඨාංකය කියන්නේ. අපි FS පාඨාංකයක් ලබා ගමු දරුවනේ. එයාට FS පාඨාංකයක් ලබා ගමු අපි එතන FS පාඨාංකයක් ලබා ගමු අපි ඒක සඳහන් කරමුකෝ 8යි කියලා වගේ නිකන්. right. අපි FS පාඨාංකයක් ලබා ගමු. හරි. ඊට අඩුවෙන් අපි දාමු මේක. FS පාඨාංකය අපි 6යි කියලා වගේ දාමුනේ. 5යි කියලා දාමු 5යි. 5යි මීටර. එහෙනම් අපිට උපකරණයේ උසින් මේ යාගේ ඉදිරි දර්ශන පාඨාංක මිනුම අඩු කරලා FS පාඨාංකය අඩු කරලා අපිට පුළුවන් මෙතන මෙන්න මේ ස්ථානයේ අපි එතන ගත්තොත් simple y කියලා. simple y ස්ථානයේ උච්චත්වය අපිට 102කින් 5ක් අඩු කරලා දාන්න පුළුවන්. 102කින් 2ක් අඩු වුණාම CI ඒකෙන් Cෙන් 3ක් අඩු වුණාම අපිට 97යි කියලා දාන්න පුළුවන් නේ. 97යි මීටර මෙතන උච්චත්වය. මෙතන උච්චත්වය මීටර 97යි කියලා අපිට දාන්න පුළුවන්. බලන්න ඒ විදිහට අපිට ගාන දිගටම හදන් යන්න පුළුවන් අර B ස්ථානයේ දක්වාම. ඊළඟට උපකරණ ස්ථානයේ මාරු කරලා නැවත මේ පෙර දැක්මක් ගත්ත තැනට පසු දැක්මක් ගන්නවා. ඒ ස්ථානයත් එතනත් එතන TP2 වෙනවා. හැරුම් ලක්ෂයක් ඇති වෙනවා එතන. මං හිතන්නේ ඒ ආකාරයට මේ මට්ටම් ගැනීම B ස්ථානයේ දක්වාම අපිට දිගටම කරගෙන ගිහිල්ලා අවසානයේ B ස්ථානයේ උච්චත්වයේ ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. අවසානයේ B ස්ථාන උච්චත්වය ගණනය කරන්න. එහෙනම් මතක තියාගන්න දරුවනේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී මට්ටම් උපකරණයේ ස්ථාන කිහිපයක පිහිටුවමින් ඒ වගේම හැරුම් ලක්ෂ යොදා ගනිමින් ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. මේ විදිහට ටර්නින් පොයින්ට් එකක් TP එකක් කියන්නේ නැත්නම් හැරුම් ලක්ෂයක් කියන්නේ පුතේ මේ බලන්න පෙර දැක්මක් සහ පසු දැක්මක් හමු වන ස්ථානයක් අපි කියනවා මොකද්ද හැරුම් ලක්ෂයක් නැත්නම් ටර්නින් පොයින්ට් එකක් කියලා TP එකක් කියලා. මේ විදිහට මේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී ලෙවල් උපකරණයේ මේ බලන්න ස්ථාන කිහිපයක ඊළඟටත් තව ස්ථානයක පිහිටවනවා. ස්ථාන කිහිපයක පිහිටවමින් පුතේ හැරුම් ලක්ෂ යොදා ගනිමින් ඒ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් අපිට. හැරුම් ලක්ෂ යොදා ගනිමින් අපිට ඒ ක්‍රියාවලිය සිදු කරගෙන යන්න පුළුවන් දරුවනේ. හොඳයි. අපි එහෙනම් ඉදිරියට යන්නේ. හරි. එතකොට බලන්න ඉහත ක්‍රියාවලියේදී කැපිටල් A සහ B අතර උසෙහි වෙනස සෙවිය යුතු අතර එම ස්ථාන දෙක අතර දුර මීටර 100ට වඩා වැඩිය. මේ කැපිටල් A සහ කැපිටල් B කියන ස්ථාන දෙක අතර දුර මීටර 100ට වඩා වැඩි. එම ස්ථාන දෙක අතර දුර මීටර 100ට වඩා වැඩි. එම නිසා උපකරණය කිහිප වරක් පිහිටවන්න ඕනේ. ඒකයි උපකරණය කිහිප වරක් පිහිටවන්න වෙන්නේ පුතේ. එහෙනම් මතක තියාගන්න මෙතන අපිට මේ කැපිටල් A සහ කැපිටල් B කියන ස්ථාන දෙක අතර තියෙන උස මීටර 100ට වඩා වැඩි පුතේ. right. ඒක නිසා තමයි අපිට උපකරණයේ ස්ථාන කිහිපයකදී පිහිටුවමින් පාඨාංක ලබා ගන්න වෙන්නේ. හැරුම් ලක්ෂ්‍ය යොදා ගනිමින් නේද පුතේ? ස්ථාන කිහිපයකදී උපකරණයේ පිහිටුවෙන් බාද ඊට ක්‍රියාවලියේදී කැපිටල් A සහ කැපිටල් B අතර උසේ වෙනස සෙවීමට යුතු අතර එම ස්ථාන දෙක අතර දුර මීටර 100ට වඩා වැඩි පුතේ. ස්ථාන දෙක අතර දුර මීටර 100ට වඩා වැඩි. එහෙනම් ස්ථාන දෙක අතර දුර මීටර 100ට වඩා වැඩි වෙනකොට පුතේ උපකරණයේ කිහිප වරක් බලන එම නිසා උපකරණයේ කිහිප වරක් පිහිටුවිය යුතුයි. ස්ථාන කිහිපයක පිහිටවන්න ඕනේ. මුලින්ම කැපිටල් A සිට කැපිටල් B දක්වා ඇවිද ගොස් උපකරණයේ පිහිටිය යුතු ස්ථාන පිළිබඳ දල අවබෝධයක් ලබා ගන්න ඕනේ පුතේ. මතක තියාගන්න වැදගත් කරුණක්. එහෙනම් මේකෙදී මුලින්ම කැපිටල් A සිට කැපිටල් B දක්වා ඇවිද ගොස් උපකරණය අපි පිහිටිය යුතු ස්ථාන පිළිබඳ දල අවබෝධයක් ලබා ගන්න ඕනේ පුතේ. මේකෙදී සැලකිලි යුතු තවත් කරුණක් වෙන්නේ පුතේ උපකරණය සිටුවන වාර ගණන හැකිතරම් අවම වන පරිදි පුතේ මට්ටම් ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕනේ. මතක තියාගන්න. උපකරණය මේකෙදී සැලකිය යුතු තවත් කරුණක් වෙන්නේ ලෙවල් උපකරණයේ සිටුවන වාර ගණන හැකිතරම්
අවම වන පරිදි මට්ටම් ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕනේ. ස්ථාන වලට ගිහිල්ලා සිටවන වාර ගාන අවම වන පරිදි මේ මට්ටම් ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕනේ. එහෙනම් මුලින්ම A සිට B දක්වා ඇවිදගෙන ගිහිල්ලා මේ උපකරණය පිහිටි ස්ථාන පිළිබඳව දාලා අවබෝධයක් ලබා ගන්න ඕනේ පුතේ. පැහැදිලි ඔයගොල්ලන්ට ඒක. ඊළඟට මේකෙදි සැලකිය යුතු තවත් කරුණක් වෙන්නේ පුතේ උපකරණය සිටවන වාර ගන්න පුළුවන් තරම් අවම වන පරිදි පුතේ මේ මට්ටම් ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕනේ. මං හිතන්නේ ඔබට පැහැදිලි ඒක. හරි. ඊට පස්සේ පුතේ ඊට රූපයේ පරිදි කැපිටල් A ට ආසන්න ස්ථානයක් ඒ කියන්නේ කැපිටල් A සහ එම ස්ථානය අතර දුර මීටර 100ට වඩා අඩු වෙන්න ඕනේ පුතේ. හැරුම් ලක්ෂයක් විදියට තෝරගත යුතුයි. මේ බලන්නකො. මේ බලන්නකො. කැපිටල් A ට ආසන්න ස්ථානයක් හැරුම් ලක්ෂයක් විදියට තෝරගත්ත බලන්නකො පුතේ. TP එකක් විදියට. ඒ දෙන්න අතර දුර මීටර 100ට වඩා අඩු වෙන්න ඕනේ කියලා තියෙනවා. ඇත්තටම ඇත්ත වශයෙන්ම මේ බලන්නකො. කැපිටල් A ට මේ තියෙන කැපිටල් A බලන්නකො කැපිටල් A ට ආසන්න ස්ථානයක් මේ බලන්නකො හැරුම් ලක්ෂයක් විදියට තෝරගත්තා මේ TP එකක් විදියට TP1 එකක් විදියට තෝරගත්තා. මේ බලන්න. ඉන්පසු ඉහත රූපයේ පරිදි කැපිටල් A ට ආසන්න යම් කිසි ස්ථානයක් ඒ කැපිටල් A සහ ඒ ස්ථානය අතර දුර මීටර 100ට වඩා අඩු වෙන්න ඕනේ. එයා හැරුම් ලක්ෂයක් විදිහට තෝරගන්න ඕනේ. අපෝ ඔව් මීටර 100ට වඩා හොඳටම දුර අඩුයි. එයා හැරුම් ලක්ෂයක්. මේදී භූමියේ ආනතිය පිළිබඳ සලකා බැලිය යුතුයි. පුතේ භූමියේ ඇන්ගල් එක භූමියේ ආනතිය පිළිබඳ සලකා බලන්න. එනම් පොළවේ ආනතිය තීව්‍ර නම් උපකරණයේ එකිනෙකට ආසන්නයේ පිහිටවිය යුතුයි පුතේ. පොළවේ ආනතිය තීව්‍ර නම් පුතේ මේ බලන්නකෝ පොළවේ ආනතිය තීව්‍රයි නම් මේ උපකරණය එකිනෙකට ඉතා ආසන්නයේ තියෙන මේ බලන්න මේ පොළවේ ආනතිය තීව්‍රයි නම් පුතේ මේ තීව්‍ර ආනතියක් නම් තියෙන්නේ මේ පොළවේ ආනතිය තීව්‍රයි නම් උපකරණය ඉතා ආසන්නයේ පිහිටන්න ඕනේ. රයිට් මතක තියාගන්න. පොළවේ ආනතිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. මෙහිදී භූමි ආනතිය පිළිබඳව සලකා බැලිය යුතු අතර එනම් පොළවේ ආනතිය තීව්‍ර නම් උපකරණයේ එකිනෙකට ආසන්නයේ පිහිටවිය යුතුයි. එහිදී උපකරණ ස්ථාන වැඩි ගණනක් සමග ක්‍රියාවලිය සිදු කරනවා. මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න පොළවේ ආනතිය වැඩි වෙද්දී භූමි ආනතිය ඇන්ගල් එක වැඩි වෙනකොට පොළවේ ආනතිය පිළිබඳව සලකලා බලන්න ඕනේ. පොළවේ ආනතිය තීව්‍ර නම් පුතේ තීව්‍ර ආනතියක් නම් පොළවේ තියෙන්නේ උපකරණ එකිනෙකට ආසන්නයේ පිහිටවිය යුතුයි. උපකරණ එකිනෙකට ආසන්නයේ පිහිටවිය පුතේ. එහෙනම් එහිදී උපකරණ ස්ථාන වැඩි ගණනක් සමග අපිට ක්‍රියා කරන්න සිදු වෙනවා. උපකරණ ස්ථාන වැඩි ගණනක් අත එක ක්‍රියා කරන වෙන උපකරණ ස්ථාන වැඩි ගණනකට පිහිටවීම සිදු කරන්න වෙනවා අපිට. රයිට් හරි. මේ බලන්නකෝ තීව්‍ර බෑවුමකදී කතන්දරේ මේ බලන්නකෝ මේ බලන්නකෝ උපකරණ ස්ථාන ගාන වැඩි වෙනවා. මේ මද බෑවුමකද නම් මේ උපකරණ ස්ථාන අතර තියෙන දුර උපකරණයේ පිහිටුණු ස්ථාන දෙකක් අතර තියෙන දුර වැඩි. මේ බලන්නකෝ මද බෑවුම් සහිතව තනිතලා ප්‍රදේශයක නම් උපකරණයේ තරමක් ඈතින් පිහිටවන්න පුළුවන් පුතේ. බෑවුම මදයි නම් මේ බලන්න තීව්‍ර බෑවුමකදී මේ බලන්න තීව්‍ර බෑවුමකදී මේ තීව්‍ර බෑවුමකදී බලන්නකෝ උපකරණයේ පිහිටන ස්ථාන අතර මේ බලන්න ළඟයිනේ පුතේ. උපකරණයේ පිහිටුණු ලබන ස්ථාන අතර දුර මේ බලන්න ළඟයි නෙමේ. රයිට්. මද බෑවුම් සහිත තනිතලා ප්‍රදේශයක නම් උපකරණයේ ඈතින් පිහිටවන්නේ මේ තනිතලා ප්‍රදේශයක නම් බෑවුමක මද බෑවුම් සහිත නම් පුතේ මද බෑවුම් සහිත තනිතලා ප්‍රදේශයක නම් මේ උපකරණයේ තරමක් ඈතින් පිහිටවන්න පුළුවන්. හරි. ඒකේ ප්‍රතිඵල වශයෙන් උපකරණ ස්ථාන ගන්න අවම වෙනවා. බලන්නකො උපකරණ ස්ථාන මේකෙදි 1යි 2යි 3ක් වෙනකොට මේ බලන්නකො මේ තීව්‍ර බෑවුමකදී උපකරණ ස්ථාන 3ක් වෙනකොට හැකිතාක් උපකරණ ස්ථාන ගණන අඩුවෙන් අපි මේකෙදි කරන්න ඕනේ. යොදා ගන්න ඕනේ. තීව්‍ර බෑවුමක නම් උපකරණයේ පිහිටන ස්ථාන ගාන වැඩි වෙනවනේ. ඒ ස්ථාන අතර දුර අඩු වෙනවනේ එතකොට. එහෙනම් මද බෑවුමකදී පුතේ හරි විශේෂයෙන් බලන්න මද බෑවුම හෝ තනිතලා ප්‍රදේශයක නම් උපකරණයේ තරමක් ඈතින් පිහිටවන්න පුළුවන්. උපකරණයේ තරමක් ඈතින් පිහිටවන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න තීව්‍ර බෑවුමකදී මද බෑවුමකදී තීව්‍ර හා මද බෑවුමකදී උපකරණ ස්ථාන ගත කිරීම විභාගයට අහයි පුතේ. අනිවාර්යෙන් ඇඳගෙන ලියා ගන්න පුතේ දුයි පුතේ අවධාරණය කරගන්න ඇඳගන්න බලන්න. වෙලාව වරන් ඇඳගෙන ලියා ගන්න දරුවනේ. රයිට්. මීට හේතුව තමයි පුතේ මට්ටම් යටි පාඨාංකය රයිට් මීටර 0.3 සහ මීටර 3.0 අතර පවත්වා ගැනීම. ඒකත් බලන්න සටහන් කරන්න.
මේට හේතු වන්නේ මට්ටම් යටි පාඨාංකය මීටර 0.3 සහ මීටර 3.04 තබා ගැනීම. විශේෂයෙන්ම පොළොව මත වායු ගෝලය ස්තර ගණනාවකින් සමන්විතයි. පහළ ස්තරවල වායු ඝනත්වය වැඩි හින්දා දෘෂ්ටි වර්තනය වීම සිදු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මට්ටම් යටි පාඨාංකය මීටර 0.3ට අඩු පාඨාංකයක් මේකෙදී ලබා නොගනී. බලන්නකො වෙන දේ මීට හේතු වෙන්නේ පුතේ මට්ටම් යටි පාඨාංකය කීයද? මීටර 0.3 සහ 3.0 මීටර අතර තබා ගැනීම. බලන්නකො මේට හේතු වන්නේ මට්ටම් යටි පාඨාංකය මීටර 0.3ත් සහ මීටර 3.0ත් අතර තබා ගැනීම පුතේ. පොළොව මත වායු ගෝලය අපි දන්නවා ස්තර කීපයකින් තියෙනවා. පහළ වායු ගෝලයනේ, මධ්‍ය වායු ගෝලය, ඉහළ වායු ගෝලයනේ. අපි දන්නවා පොළොව මත වායු ගෝලයේ ස්තර ගණනාවකින් සමන්විත පුතේ. පහළ ස්තරවල වායු ඝනත්වය වැඩි පුතේ. පහළ ස්තරවල වායු ඝනත්වය වැඩි. පහළ ස්තරවල වායු ඝනත්වය වැඩි පුතේ. ඒ නිසා දෘෂ්ටි වර්තනය වීම සිදු වෙනවා පුතේ. දෘෂ්ටි වර්තනය වීම සිදු වෙනවා පුතේ. ඒක නිසා සාමාන්‍යයෙන් මට්ටම් යටි පාඨාංකයේ පුතේ සාමාන්‍යයෙන් මට්ටම් යටි පාඨාංකයේ 0.3 මීටරට වඩා අඩු පාඨාංක මෙහිදී අපි ලබා ගන්නේ නැහැ. මෙහිදී ලබා නොගනි. right. එමෙන්ම මට්ටම් යටිය මීටර 3ට වඩා එසවුවහොත් ඒ සිරස්ස රඳවා ගැනීමේ ගැටලුත් මතුවෙනවා පුතේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි පුතේ මට්ටම් යටිය මීටර 3කට වඩා එසවුවොත් මට්ටම් යටිය සිරස්ස රඳවා ගැනීමේ ගැටලු මතුවෙනවා. මේ ආදී හේතු නිසා මට්ටම් යටි පාඨාංකය ඉහත සඳහන් කළ සීමාවේ තබා ගැනීමට වග බලා ගත යුතුයි. එම නිසා ශීඝ්‍ර බෑවුමකදී පුතේ ශීඝ්‍ර බෑවුමකදී අනිවාර්යෙන්ම උපකරණය ඉතා ළඟින් පිහිටවන්න ඕනේ. එහෙම නැතහොත් පාඨාංක ඉහත සඳහන් කළ සීමා වලින් ඔබට ගමන් කරනවා. right. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි දරුවනේ. ඉතාමත්ම පැහැදිලි. හරි. මේ බලන්න. තීව්‍ර බෑවුමකදී උපකරණයේ පිහිටවීම බලන්නකො පුතේ. මේ බලන්නකො. මේ දුර බලන්නකො D1 D2 කියලා. තීව්‍ර බෑවුමකදී උපකරණයේ පිහිටීම. right. තීව්‍ර බෑවුමකදී උපකරණයේ පිහිටීම ඇඳ ගන්න දරුවනේ. අපිත් එකට කරමු දුවේ පුතේ. දරුවනේ අපි එකට කරමු වැඩේ බලන්න. තීව්‍ර බෑවුමකදී උපකරණයේ පිහිටීම ඇඳ ගන්න දරුවනේ හොඳ දරුවෝ වගේ. බලන්න තීව්‍ර බෑවුමකදී උපකරණයේ පිහිටීම දරුවනේ. තීව්‍ර බෑවුමකදී උපකරණයේ පිහිටීම බලාගෙන දරුවනේ. simple D1 simple D2 ඇඳ ගන්න දරුවනේ ඉක්මනින්. තීව්‍ර බෑවුමකදී මේ තියෙන උපකරණයේ පිහිටුම. මේක මේ තීව්‍ර බෑවුම මේ උපකරණය. උපකරණයේ සිට දෙපස බාන තවද උපකරණයේ සිට දෙපස පාඨාංක ගන්නා ස්ථාන කරා තිරස් දුර සමාන විය යුතු වන හේයින් ඒත රූපේ පරිදි දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් උපකරණයේ නම් දෙපස පාඨාංක ගන්නා ස්ථාන කරා තියෙන තිරස් දුර සමාන වෙන්න ඕනේ. මොකක්ද ඒ කතාව? මේ බලන්නකො මෙන්න මේ තියෙන දුර දැන් උපකරණයේ ඉඳන් අපි පාඨාංක ගන්නවනේ මේ දෙපසට මේ පාඨාංක ගන්න තිරස් දුර මේ පාඨාංක ගන්න තිරස් දුර සමාන වෙන්න ඕනේ දෙපසට. උපකරණයේ ඉඳලා. උපකරණයේ ඉඳන් දෙපසට මේ පාඨාංක ගන්න තිරස් දුර පුතේ සමාන වෙන්න ඕනේ. බලන්නකො කියන්නේ. උපකරණයේ සිට දෙපස පාඨාංක ගන්නා ස්ථාන කරා පාඨාංක ගන්න ස්ථාන බලන්නකො දෙපස මේ උපකරණයේ ඉඳන් මේ දෙපස පාඨාංක ගන්න ස්ථාන කරා මේ බලන්න මෙතන මේ පාඨාංක ගන්න ස්ථාන මෙහාට නෙන්නේ right. උපකරණයේ ඉඳන් දෙපස පාඨාංක ගන්න ස්ථාන කරා හරි. උපකරණයේ ඉඳන් දෙපස පාඨාංක ගන්න ස්ථාන කරා බලන්නකො කතන්දරේ right. උපකරණයේ සිට දෙපස පාඨාංක ගන්නා ස්ථාන කරා තියෙන තිරස් දුරත් මොකද කියන්නේ සමාන වෙන්න ඕන. right. සමාන වේතු වන හේයින් ඊට රූපේ පරිදි දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. දැන් නැවතත් පෙර සඳහන් කළ මට්ටම් ක්‍රියාවලිය දෙසටම අවධානය යොමු කරොත්
උපකරණය තෝරාගත් ස්ථාන මත පිහිටවලා උපකරණයේ තෝරාගත් ස්ථාන මත පිහිටවලා මට්ටම් කරලා මට්ටම් යටිය කැපිටල් A මත සිරස්ව රඳවලා දුරේක්ෂයේ මට්ටම් යටිය දෙසට යොමු කරලා අදාළ පාඨාංක කියව ගන්න ඕන. එහෙනම් නැවතත් පෙර සඳහන් කළ මට්ටම් ක්‍රියාවලියට අවධානය යොමු කළොත් පුතේ උපකරණයේ තෝරාගත් ස්ථානයේ මත පිහිටවලා මේ බලන්න. උපකරණයේ තෝරාගත් ස්ථානයේ මත පිහිටවලා උපකරණයේ තෝරාගත් ස්ථානයේ මත පිහිටවලා මට්ටම් කරලා උපකරණයේ ලෙවල් කරලා මට්ටම් යටිය කැපිටල් A මත සිරස්ව රඳවා මට්ටම් යටිය කැපිටල් A මත සිරස්ව තබලා අපි හිතමු කැපිටල් A කියලා. දැන් කලින් එකේදී වගේ මේ කලින් එකේ මේ මට්ටම් යටිය කැපිටල් A මත සිරස්ව තියලා මට්ටම් යටිය කැපිටල් A මත සිරස්ව රඳවා දුරේක්ෂයෙන් A දෙසට යොමු කරලා දුරේක්ෂයෙන් A දෙසට දුරේක්ෂයේ A මතට යොමු කරලා දුරේක්ෂයේ A දෙසට යොමු කරලා අදාළ පාඨාංක කියව ගන්න ඕනේ. දුරේක්ෂයේ A වෙතට යොමු කරලා පුතේ අදාළ පාඨාංක කියව ගන්න ඕනේ. මේ බලන්න පාඨාංක කියව ගන්නවා. මේ බලන්නකෝ උපනිත මෙතනින් ඇහැ තියලා මේ බලන්නකෝ බලනවා. පසු දර්ශන පාඨාංකයක් ඉස්සෙල්ලාම ලබා ගන්න. ඉස්සෙල්ලාම ලබා ගන්න මේ පැත්තේ ඉඳන් බලනවානේ මේ බලන්නකෝ. මේ පැත්තේ ඉඳන් බලනවානේ දරුවනේ මේ බලන්නකෝ මේ පැත්තේ ඉඳන් දුරේක්ෂයෙන් බලනවානේ මේ අර ඒ මත තියෙන මට්ටම් යෂ්ටිය දිහා බලලා ඒ කියන්නේ උපකරණේ අනිත් පැත්තට හරවලා තිබන් දුරේක්ෂය අංශක 180 ක එහා පැත්තට කරකවලා අපි උපකරණේ මට්ටම් කරලා ඉවර වෙලා ගන්න ඉස්සෙල්ලාම පාඨාංකය තමයි එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය. උපකරණේ මට්ටම් කරලා ඉවරලා ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය තමයි එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය. උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය තමයි එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය. බලනකො එහෙනම් මේ බලනකො මෙතෙන්ට උපනේ මේ ඇහැ තියලා මෙතෙන්ට උපනෙතට ඇහැ තියලා බලන උපකරණේ දිහා යෂ්ටිය දිහා මට්ටම් යෂ්ටිය දිහා බලලා ගන්න පාඨාංකය තමයි 1.58යි. ඒකගේ පසු දර්ශන පාඨාංකය. එම පාඨාංකය තමයි මීටර 1.58ක් විදියට හිතලා උපකල්පනය කළා තියෙන්නේ. ඒ ලබාගත් පාඨාංකයේ මීටර 1.58ක් ලෙස හිතමු. ඒ පසු දර්ශන පාඨාංකය. මේදී මට්ටම් හරි මට්ටම් ක්‍රියාවලිය right මේකෙදි පුතේ මට්ටම් ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යනවා පුතේ ක්‍රියාවලි දිශාවෙන් පසුපසට දුරේක්ෂයේ කරකවලා පාඨාංක ලබා ගන්න නිසා තමයි පුතේ පසු දර්ශන පාඨාංකය කියන්නේ. ක්‍රියාවලි දිශාවෙන් ඉදිරියටනේ දුරේක්ෂය තියෙන්නේ. දුරේක්ෂයේ අංශක 180ක් අනිත් පැත්තට හරවලා පසුපස්සටනේ බැක් සයිඩ් එකක් නෙගන්නේ. ඒකයි පුතේ කියන්නේ ක්‍රියාවලි දිශාවෙන් පසුපසට දුරේක්ෂයේ කරකවා පාඨාංකය ලබා ගන්න නිසා ඒ පසු දර්ශන පාඨාංක විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ උපකරණයේ ඒ විදිහටම තියෙන්නට හැරලා මට්ටම් යටිය TP1 දෙසට ගෙනහිල්ලා එහි සිරස්ස රඳවලා මට්ටම් යටිය දෙසට දුරේක්ෂය යොමු කරලා TP1 හි මට්ටම් යටි පාඨාංකය ලබා ගන්න ඕනේ. බලන්නකො එහෙනම් මොකද්ද කරන්න කියලා. දැන් පසු දර්ශන මිනුම් පාඨාංකය ලබා ගත්තනේ මේ තියෙන්නේ. 1.58යි කියලා. දැන් ඉදිරියට යොමුලා තිබ දුරේක්ෂය අංශක 180කින් අනිත් පැත්තට හරවලා පාඨාංකයක් ලබා ගත්තනේ. හරි. එයාගේ මේ මෙන්න මේ ස්ථානයේ මත පාඨාංකයක් ලබා ගත්තනේ. එයාගේ බැක් සයිඩ් එක කියලා කිව්වේ ඒකනේ අපි. පසු දර්ශන මිනුම් පාඨාංකයක් ලබා ගත්තනේ අපි. ඒක 1.58යිනේ. ඒකනේ අපි කිව්වේ උපකරණය බලන්නකෝ මට්ටම් ක්‍රියාවලිය දැන් ඉදිරියටම කරගෙන යන්න පුළුවන් ක්‍රියාවලිය දිශාවෙන් පසුපසට දුරේක්ෂයේ කරකවල පාඨාංකය ලබා ගන්න හින්දානේ එයාට පසු දර්ශන පාඨාංකය කියලා කිව්වේ පුතේ. හරි. පසු දර්ශන පාඨාංකය කියලා ඒකයි ක්‍රියාවලියේ තියෙන දිශාවට විරුද්ධ දිශාවට දුරේක්ෂය අංශක 180කින් කරකවල බලලා ඒ දිහාවට පාඨාංකයක් ලබා ගන්නවා. ඒකයි යාට පසු දර්ශන මිනුව BS පාඨාංකය කිව්වේ පුතේ. එයාට BS පාඨාංකය කිව්වේ ඒකයි දරුවනේ. ඊළඟට පුතේ මේදී මට්ටම් ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන අතර මට්ටම් ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යනවා පුතේ. ක්‍රියාවලී දිශාවෙන් පසුපසට දුරේක්ෂයේ කරකැව්වේ පුතේ. කරකවල පාඨාංකය ලබා ගත්ත නිසා පුතේ තමයි එයා කවුද?
පසු දර්ශන පාඨාංකයක් විදියට අපි හඳුන්වන්නේ. ඊට පස්සේ උපකරණේ එහෙම්මම තියලා පුතේ අපි රයිට් හැර මට්ටම් යටිය TP1 දෙසට අරන් ගිහිල්ලා මට්ටම් යටිය TP1 දෙසට ඉදිරියට ගෙනහිල්ලා පුතේ TP1 දෙසට ගෙන ගොස් එහි සිරස්ස රඳවා මට්ටම් යටිය දෙසට දුරේක්ෂය යොමු කරලා ආපහු අංශක අසුකින් හරවන ඉදිරි පැත්තට යොමු කරලා පුතේ බලනවා බලලා යොමු කර TP1 හි මට්ටම් යටි පාඨාංකය ලබා ගන්න ඕනේ. ඕම් බලන්න මේ පාඨාංකය අරන් තියෙනවා කලින් පිළිතුරට යන්න ඕනේ නැහැ අපිට. මේ බලන්නකො එය මීටර 1.945ක් විදියට සඳහන් වෙනවා. මේ බලන්න. දැන් දුරේක්ෂය අංශක 180කින් අනිත් පැත්තට ඉදිරි පැත්තට කරකවලා ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත මට්ටම් යටි පාඨාංකය ලබා ගන්නවා. පෙරදර්ශනය කියන්නේ පෙරදර්ශන පාඨාංකය ලබා ගන්නවා එක කීයක් කියලාද තියන්නේ මේ බලන්න. පෙරදර්ශන පාඨාංකය ලබා ගන්නවා. FS පාඨාංකය. පෙරදර්ශන පාඨාංකය ලබා ගන්නවා. ඒ පෙරදර්ශන පාඨාංකය 1.495ක් විදිහට සලසන් වෙලා තියෙන පුතේ අපි එකට කියනවා පෙරදර්ශන පාඨාංකය කියලා අපි එකට කියනවා බලන්න. මොකද්ද පුතේ අපි එකට කියන්නේ? පෙරදර්ශන පාඨාංකය කියලා අපි එකට කියනවා. රයිට් එතකොට මේ බලන්න පුතේ TP1 සඳහා පාඨාංක ලබා ගැනීමේදී ඒ මට්ටම් ක්‍රියාවලියේ දිශාවටම දුරේක්ෂය කරකවා පාඨාංකය ලබා ගන්න නිසා පුතේ ඒක පෙරදර්ශන පාඨාංකය විදිහට හඳුන්වන්නේ. මේ බලන්නකො පුතේ මෙයා තමයි BS පාඨාංකය නැත්නම් පසු දර්ශන මිනුම් පාඨාංකය. මෙයා තමයි පුතේ FS පාඨාංකය. ඊළඟට බලන්නකො උපකරණයේ අලුත් ස්ථානයකට ගිහිල්ලා ස්ථාපිත කරලා ඉවර වෙලා කලින් පෙර දැක්මක් ගත්ත තැනටම මේ බලන්නකො පසු දැක්මක් අරන් තියෙනවා. එයා BS පාඨාංකය. රයිට්. එයා BS පාඨාංකය. හරි. එයා BS පාඨාංකය. මෙන්න මෙයා FS පාඨාංකය. මේ විදිහට BS පාඨාංකයක් සහ FS පාඨාංකයක් තියෙන අවස්ථාවක් තමයි අපි කියන්නේ එයා ටර්නින් පොයින්ට් එකක් නැත්නම් හරමු ලක්ෂයක් TP එකක් කියලා. හරි. මේ බලන්න. දුරේක්ෂය අනිත් පැත්තට කරකවලා පසු දර්ශන මිනුමක් ගත්ත එකෙන්ද යාට BS පාඨාංකය කියලා කිව්වේ. ඉදිරියෙන් තියෙන ලක්ෂයක් මත පාඨාංකයක් ගත්තා. රයිට්. ඉදිරිය දිහා බලලා පාඨාංකයක් ගත්තා. ඒක තමයි එයාගේ FS පාඨාංකය. රයිට්. ඒක 1.945ක් කියලා ආවා. ඊට පස්සේ උපකරණයේ අලුත් තැනකට මාරු කරලා ඉවර වෙලා මේ උපකරණයේ අලුත් ස්ථානයකට මාරු කරන්න කලින් අන්තිමටම ගන්න පාඨාංකය තමයි යාගේ FS පාඨාංකය. ඒකයි කිව්වේ. TP1 සඳහා පාඨාංකය ලබා ගැනීමේදී මේ TP1 සඳහා පාඨාංකය ගන්නකොට මේ 1.945 කියලා අරන් තියෙන්නේ. මට්ටම් ක්‍රියාවලියේ දිශාවටම මට්ටම් ක්‍රියාවලිය සිදු කරන දිශාවටම ඉදිරියටම මට්ටම් ක්‍රියාවලිය සිදු කරන දිශාවටම තමයි අර අනිත් පැත්තට හරවලා තිබ්බ දුරේක්ෂය ඉදිරියට හරවලා එබැවින් ක්‍රියාවලියේ දිශාවට දුරේක්ෂය කරකවල පාඨාංක ගන්නා නිසා ඒ තමයි පෙරදර්ශන මිනුම කියලා හඳුන්වන්නේ. බලන්නකො. ඊට පස්සේ මට්ටම් යටි එතනම පිහිටවලා මට්ටම් යටි එතනම තියෙනවා. පිහිටවපු මට්ටම් යටි එතනම තියෙනවා. එතනම තියලා එතනම පිහිටගෙන TP1 තැනම මට්ටම් යටි තියලා මොකද කරන්නේ? උපකරණයේ ඉදිරියට අරයි යනවා. අන්න බලන්න. හරි. TP1 ස්ථානයේ පිහිටවපු මට්ටම් යටි ඒ විදිහටම එතනම තියලා කවුද ඉදිරියට අරයි යන්නේ? ඈ? ඉන්පසු මට්ටම් යටිය එතනම පිහිටුවා TP1 මට්ටම් උපකරණයේ TP1 ඒ කියන්නේ මට්ටම් යටි එතනම තියලා කියන්නේ PT1 TP1 කියන තරම් මට්ටම් යටි තියලා මොකද කරන්නේ? උපකරණයේ ඉදිරියට ආය යන්න ඕනේ. මෙන්න උපකරණයේ අලුත් තැනකට ගෙනිහිල්ල. උපකරණයේ අලුත් තැනකට ගෙනිහිල්ලා උපකරණයේ අලුත් ස්ථානයේ මට්ටම් කරලා ඉවර වෙච්ච ගමන්ම ඉස්සෙල්ලම ලබා ගන්න පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය. එහෙනම් දැන් මේ BS පාඨාංකයක් අරන් තියෙන්නේ කලින් FS පාඨාංකයක් ගත්ත තැනට. මේ බලන්න මේ BS පාඨාංකයක් අරන් තියෙන්නේ කලින් FS පාඨාංකයක් ගත්ත තැනටමයි. මේ විදිහට BS පාඨාංකයක් සහ FS පාඨාංකයක් තියෙන තැනක් තමයි පුතේ අපි ටර්නින් පොයින්ට් එකක් නැත්නම් හැරුම් ලක්ෂයක් TP එකක් කියලා හඳුන්වන්නේ.
හැරුම් ලක්ෂ්‍ය කියලා හඳුන්වන්නේ. ටර්නින් පොයින්ට් එකක් කියලා හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ මට්ටම් යටි එතනම තියලා පිහිටවලා TP1 විදිහට මට්ටම් උපකරණේ ඉදිරියට අරන් ගිහලා තියෙන බලන්න. මට්ටම් උපකරණේ ඉදිරියට අරන් ගිහලා තියෙන. ඉදිරියට ගෙන අලුත් තැන ඉඳන් අලුත් තැන ස්ථාපිත කරලා වෙලා ඉස්සෙල්ලම ගන්න පාඨාංකය ලබා ගත්ත අයගේ කවුද? BS පාඨාංකය. ඊළඟට දෙවන උපකරණ ස්ථානයේ මට්ටම් උපකරණය පිහිටවලා මට්ටම් කරන්න ඕනේ. දෙවන උපකරණ ස්ථානයේ මට්ටම් උපකරණය පිහිටවලා උපකරණයේ මට්ටම් කරන්න ඕනේ දරුවනේ. මේ තියෙන දෙවන උපකරණ ස්ථානයේ මට්ටම් ස්ථානයේ දෙවන ස්ථානයේ උපකරණයේ තෙපා මත ස්ථාරෝ සවිකල්ල උපකරණයේ මට්ටම් කරන්න ඕනේ. උපකරණයේ ලෙවල් කරන්න ඕනේ පුතේ. උපකරණයේ එතන අලුත් ස්ථානයේ ලෙවල් කරන්න ඕනේ උපකරණය. අලුත් ස්ථානයේ උපකරණයේ ලෙවල් කරලා ඉවරලා ගන්න ඉස්සෙල්ලම පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය. ඒ BS පාඨාංකයක් ගන්න කලින් පෙරදැක්මක් ගත්තට මේ විදිහට පෙරදැක්මක් සහ පසුදැක්මක් තියෙන ස්ථානයක් තමයි අපි හැරුම් ලක්ෂ්‍යයක් නැත්නම් ටර්නින් පොයින්ට් එකක් කියලා කියන්නේ දරුවනේ. ඉන්පසු මට්ටම් යටි එතනම පිහිටවලා TP1 මට්ටම් උපකරණය ඉදිරියට ආය යන්න ඕනේ. දෙවන ස්ථානයේ මට්ටම් උපකරණය පිහිටවල මට්ටම් කරන නමුත් මේදී දැකිය හැකි විශේෂ ලක්ෂණය වෙන්නේ පුතේ මේ අවස්ථාවේදී පෙර දෘෂ්ටි රේඛාවට වඩා වෙනස් දෘෂ්ටි රේඛාවක් සමග ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ දෙවන දෘෂ්ටි රේඛාව පළමු දෘෂ්ටි රේඛාවට ඉහළින් හෝ පහළින් දකින්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් කලාතුරකින් අවස්ථාවකදී පෙර දෘෂ්ටි රේඛාවම පිහිටලා තිබෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි ඔයගොල්ලන්ට. මේකේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණය වෙන්නේ මේ අවස්ථාවේදී පෙර දෘෂ්ටි රේඛාවට වඩා වෙනස් දෘෂ්ටි රේඛාවක් සමග ක්‍රියාවලිය සිදු කරන්න වෙන එක. මේ බලන්න. කලින් දෘෂ්ටි රේඛාවට වඩා මේ බලන්න වෙනස් දෘෂ්ටි රේඛාවක් එක තමයි ක්‍රියාවලිය කරන්න ඕනේ. මේ පෙර දෘෂ්ටි රේඛාව මේ දැන් අලුත් දෘෂ්ටි රේඛාවක් එක තමයි ක්‍රියාවලිය කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් නමුත් මෙහි දැක විශේෂ ලක්ෂණ තමයි මේ අවස්ථාවේදී පෙර දෘෂ්ටි රේඛාවට වඩා වෙනස් දෘෂ්ටි රේඛාවක් සමග ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. එනම් දෙවන දෘෂ්ටි රේඛාව පළමු දෘෂ්ටි රේඛාවට ඉහළින් හෝ පහළින් තියෙන්න පුළුවන්. මේ බලන්න. මේ දෙවනි දෘෂ්ටි රේඛාව පළමු දෘෂ්ටි රේඛාවට වඩා පහළින් හෝ ඉහළින් තියෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. රයිට් පුතේ දෙවනි දෘෂ්ටි රේඛාව මේ පළවෙනි දෘෂ්ටි රේඛාවට වඩා ඉහළින් හෝ පහළින් තියෙන්න පුළුවන්. මම හිතන්නේ දුවල පුතාලට ඉතාමත්ම වැදගත් වෙනවා ඒකත් බලා ගන්න එක. ඒකත් හොඳට බලා ගන්න ඕනේ දුවේ පුතේ. ඒකත් හොඳට බලා ගන්න ඕනේ. හරි. දෙවන උපකරණ ස්ථානයේ මට්ටම් උපකරණය පිහිටුවා මට්ටම් කිරීම. හරි. නමුත් අපිට මේකෙදි දකින්න තියෙන විශේෂ ලක්ෂණය වෙන්නේ පුතේ මේ අවස්ථාවේදී පෙර දෘෂ්ටි රේඛාවට වඩා වෙනස් දෘෂ්ටි රේඛාවක් සමග තමයි ක්‍රියා කරන්න වෙන්නේ. ඒ කියන්නේ දෙවන දෘෂ්ටි රේඛාව පළවෙනි දෘෂ්ටි රේඛාවට ඉහළින් හෝ පහළින් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් කලාතුරකින් අවස්ථාවකදී පෙර දෘෂ්ටි රේඛාවම පිහිටලා තිබෙන්නත් ඉඩ තියෙන්න පුළුවන්. කලාතුරකින් පෙර දෘෂ්ටි රේඛාවම පිහිටලා තියෙන ඉඩ තියෙන්නත් පුළුවන් දරුවෝ. ඒක මතක තියාගන්න. මේ හේතුවෙන් සෑම අනුයාත දෘෂ්ටි රේඛා දෙකක් අතරම සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මෙන්න මේ නිසා පුතේ මේ හේතුවෙන් සෑම අනුයාත කියන්නේ එක ළඟ පිහිටි කියන එක පුතේ සෑම අනුයාත දෘෂ්ටි රේඛා දෙකක් අතරම සම්බන්ධතාවය ගොඩනැගීමට යම්කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ සඳහා සිදු කරනුයේ හැරුම් ලක්ෂ සඳහා දෘෂ්ටි රේඛා දෙකෙන්ම පාඨාංක ලබා ගැනීමයි. මේ සඳහා මොකද කරන්නේ පුතේ? හැරුම් ලක්ෂ්‍ය සඳහා අපි දෘෂ්ටි රේඛා දෙකෙන්ම පාඨාංක ලබා ගන්නවා. right මේ බලන්න. හැරුම් ලක්ෂ්‍යයක්නේ. TP1 එකක් TP2 එකක්. හැරුම් ලක්ෂ්‍යයක් සඳහා බලන්නකො දෘෂ්ටි රේඛා දෙකෙන්ම පාඨාංක ලබාගෙන තියෙනවා. හැරුම් ලක්ෂ්‍යයක් සඳහා දෘෂ්ටි රේඛා දෙකෙන්ම පාඨාංක ලබා ගන්න කියලා නේද දරුවෝ? පළමු දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය සහ දෙවන දෘෂ්ටි රේඛාවේ පළමු පාඨාංකයේ ලෙස හැරුම් ලක්ෂ්‍යයට පාඨාංක දෙකක් ගන්න පුළුවන් පුතේ. පළමු දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය සහ
මේ දෙන පළමු දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය සහ පළමු දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය සහ දෙවන දෘෂ්ටි රේඛාවේ පළමු පාඨාංකය පැහැදිලි. පළමු දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය සහ හරිද දෙවන දෘෂ්ටි රේඛාවේ පළවන පාඨාංකයේ ලෙස හැරුම් ලක්ෂයට පාඨාංක දෙකක් ගන්න. මේ බලන්නකෝ. හැරුම් ලක්ෂයට පාඨාංක දෙකක් අරන් තියෙනවා. මේ TP1 කියන හැරුම් ලක්ෂයට පාඨාංක දෙකක් අරන් තියෙනවා. මේ පළමු දෘෂ්ටි රේඛාවේ දෙවනි පාඨාංකය මේක. පළමු දෘෂ්ටි රේඛාවේ දෙවන පාඨාංකය නැත්නම් අවසන් පාඨාංකය එක. හරි. ඊළඟට මේ දෙවන දෘෂ්ටි රේඛාවේ පළවෙනි පාඨාංකය මේක. මේ බලන්න මෙයා දෙවනි දෘෂ්ටි රේඛාවේ පළවෙනි පාඨාංකය මෙයා. පැහැදිලි මං හිතන්නේ ඔබට. දෙවනි පළවෙනි දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය තමයි මෙයාගේ FS පාඨාංකය. ඊළඟ පළවෙනි දෘෂ්ටි රේඛාවේ පළවන පාඨාංකය තමයි මේ BS පාඨාංකය. පළවන දෘෂ්ටි රේඛාවේ පළවන පාඨාංකය. හරි. sorry දෙවන දෘෂ්ටි රේඛාවේ පළවන පාඨාංකය. මේ පළවන දෘෂ්ටි රේඛාවේ අවසන් පාඨාංකය FS පාඨාංකය. ඒ වගේම දෙවන දෘෂ්ටි රේඛාවේ පළවන පාඨාංකය තමයි BS පාඨාංකය. හරිනේ. පළමු දෘෂ්ටි රේඛාවෙහි අවසන් පාඨාංකය පළමු දෘෂ්ටි රේඛාවෙහි අවසන් පාඨාංකය සහ දෙවන දෘෂ්ටි රේඛාවෙහි පළවන පාඨාංකයේ විදිහට තමයි හැරුම් ලක්ෂයකට පාඨාංක දෙකක් ගන්න දරුවනේ. පැහැදිලි. මේකෙදි උපකරණයේ පිහිටුවීම සඳහා ස්ථානයක් තෝරගන්න ඕනේ. ඒ වගේම TP2 නැමැති දෙවන හැරුම් ලක්ෂය සඳහා ස්ථානයක් තෝරා ගැනීමත් පළමු හැරුම් ලක්ෂය සහ දෙවන හැරුම් ලක්ෂය සඳහා ස්ථාන දෙකක් තෝරා ගැනීමත් පළමු හැරුම් ලක්ෂය සහ දෙවන හැරුම් ලක්ෂය අතරමැද ස්ථානයක් උපකරණ ස්ථානයක් විදියට තෝරා ගැනීමත් ඉතාමත්ම වැදගත්. හරි එහෙනම් බලන්න. TP2 නැමැති දෙවන හැරුම් ලක්ෂය සඳහා ස්ථානයක් තෝරා ගැනීමත් පළමු හැරුම් ලක්ෂය සහ right දෙවන හැරුම් ලක්ෂය සඳහා ස්ථානයක් තෝරා ගැනීමත් පළමු හැරුම් ලක්ෂය සහ දෙවන හැරුම් ලක්ෂය අතරමැද ස්ථානයක් උපකරණයේ ස්ථාපිත උපකරණ ස්ථානයේ තෝරා ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත්. මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. අතිශය වැදගත් ඒක. හොඳයි දරුවනේ. මේකෙදි සාමාන්‍යයෙන් S මට්ටමින් තමයි පුතේ යටි පාඨාංක ලබා ගන්නෙ. යෂ්ටි පාඨාංක ලබා ගන්නේ සාමාන්‍යයෙන් S මට්ටමින් බලලා දරුවනේ. හරි. සාමාන්‍ය S මට්ටමින් මට්ටම් යටි පාඨාංක පිළිබඳ දල අදහසක් ලබා ගන්න ඕනේ පුතේ. සාමාන්‍ය S මට්ටමින් බලලා සාමාන්‍යයෙන් S මට්ටමින් බලලා පුතේ මට්ටම් යටි පාඨාංක පිළිබඳව දල අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ. සාමාන්‍ය S මට්ටමින් පුතේ සාමාන්‍ය S මට්ටමින් right පුතේ සාමාන්‍යයෙන් S මට්ටමින් යටි පාඨාංක පිළිබඳ දල අදහසක් ලබා ගන්න ඕනේ පුතේ. ඒ කියන්නේ පාඨාංක මීටර 0.3 සහ මීටර 3 අතර වෙන්න ඕනේ පුතේ. ඒක නිසා ස්ථාන දෙක තෝරා ගැනීමේදී ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන් කඳුකර සහිත ප්‍රදේශයක මට්ටම් ක්‍රියාවලියක් සිදු කරනකොට මේ ස්ථාන එකිනෙකට කිට්ටුවෙන් වන විදිහටයි තෝරගන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් උපකරණයේ නැවත නැවතත් විවිධ ස්ථානවල පිහිටවන්න සිද්ධ වෙනවා. උපකරණ නැවත නැවතත් විවිධ ස්ථානවල පිහිටවන්න වෙනවා. මතක තියාගන්න. කඳුකර ප්‍රදේශයක මට්ටම් ක්‍රියාවලිය සිදු කරනකොට මේ ස්ථාන එකිනෙකට කිට්ටුවෙන් වන පරිදි තෝරගන්න ඕනේ. එසේ නොවුනොත් උපකරණ නැවත නැවතත් විවිධ ස්ථානවල පිහිටීම සිදු කරන්න වෙනවා. සාමාන්‍යයෙන් S මට්ටමින් මට්ටම් යටි පාඨාංක පිළිබඳ දල අදහසක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ පාඨාංකයේ මීටර 0.3ත් මීටර 3ත් අතර විය යුතු නිසා ඊට ස්ථාන දෙක තෝරා ගැනීමේදී ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. right. කඳුකර ප්‍රදේශයක උපකරණයේ පිහිටන අවස්ථාවක බලන්නකෝ. කඳුකර ප්‍රදේශයක උපකරණයේ පිහිටවන ආකාරය බලන්නකෝ මේ. රූපයේ දැක්වන ප්‍රදේශයේදී TP2 සඳහා turning point හැරුම් ලක්ෂ්‍ය 2 සඳහා ස්ථාන තෝරා ගැනීමේදී ඉහත කී කරුණු පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. බලන්නකෝ.
TP1 එකට මේ බලන්න ඊළඟ අවස්ථාවේදී දෙවන අවස්ථාවේදීනේ උපකරණයේ අලුත් ස්ථානයක තියෙද්දී එතෙන්ට ලබා ගන්න පළවෙනි පාඨාංකයනේ යාගේ උපකරණයේ මට්ටම් කරලා ඉවරලා ඊළඟට දෙවන පාඨාංකය ඒ රේඛාවේ කඳුකර ප්‍රදේශයක උපකරණයේ පිහිටීමේදී බලන රූපයේ දක්වන ප්‍රදේශයක TP1 TP2 සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී මේ කරුණ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ කඳුකර ප්‍රදේශයක. හරි. මෙහිදී මුලින්ම උපකරණ ස්ථානය තෝරාගෙන TP1 සඳහා පාඨාංක අරන් අවසානයේදී TP2 සඳහා ස්ථානයක් තෝරා ගැනීම සිදු කළොත් ප්‍රායෝගිකව ගැටලු කිහිපයකට මුහුණ දෙන්න පුළුවන්. අන්න බලන්න විශේෂත්වය. ඒ නිසා තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තමයි උපකරණයේ ඉඳන් TP1ට තියෙන තිරස් දුර සහ උපකරණයේ සිට TP2ට තියෙන තිරස් දුර සමාන වන පරිදි TP2 තෝරා ගන්න ඕනේ. මතක තියාගන්න අන්න වැදගත්. උපකරණයේ ඉඳන් TP1ට තියෙන තිරස් දුර සහ උපකරණයේ ඉඳන් TP2 හැරුම් ලක්ෂ දෙකට තියෙන තිරස් දුර සමාන වන පරිදි තමයි TP තෝරා ගන්න ඕනේ. මේකෙදි සමහර අවස්ථාවලදී උපකරණ දෘෂ්ටි රේඛාවට වඩා ඉහළ මට්ටමක TP2 තියෙන්න පුළුවන්. උපකරණ දෘෂ්ටි රේඛාවට වඩා ඉහළ මට්ටමක TP2 තියෙන්න පුළුවන්. මතක තියාගන්න. උපකරණ දෘෂ්ටි රේඛාවට වඩා ඉහළ මට්ටමක TP2 තියෙන්න පුළුවන්. මේ බලන්න. උපකරණ දෘෂ්ටි රේඛාවට වඩා ඉහළ මට්ටමක TP2 තියෙන්න පුළුවන්. මේ බලනකොට මේ TP1 TP2 වල පිහිටීම බලන්නකො. TP2 වල පිහිටීම බලන්නකො මේ උපකරණ දෘෂ්ටි මට්ටමට වඩා ඉහළ තැනක ඒ ටර්නින් පොයින්ට් 2 එක තියෙන්න පුළුවන්. TP2 එක තියෙන්න පුළුවන් මට්ටමට වඩා ඉහළ මට්ටමක. හරි. මේකෙදි උපකරණයේ ඉඳන් TP1ට දුර මේ උපකරණයේ ඉඳලා උපකරණයේ ඉඳන් TP1ට තියෙන දුර උපකරණයේ ඉඳන් TP1ට තියෙන දුර අපි සිම්පල් D1 විදිහටත් උපකරණයේ ඉඳන් TP2ට තියෙන දුර සිම්පල් D2 සමාන වෙන්න ඕනේ. සිම්පල් D2 සමාන වෙන්න ඕනේ. right ඒක සමාන වෙන්න ඕනේ දරුවනේ. සමහර විටකදී D1 equal D2 වුණොත් TP2 පාඨාංකය මීටර 0.3ට වඩා අඩු අගයක් වෙන්න පුළුවන්. එතකොට උපකරණයේ තවදුරටත් TP2 දෙසට ගෙන යාමෙන් මෙම ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. වත් එතකොට නැවතත් උපකරණයේ මට්ටම් කිරීමට සහ TP1 සඳහා පාඨාංක ගන්න සිද්ධ වෙනවා. right තෙවන දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා TP2 හි පෙරදර්ශන පාඨාංකය බලන්නකො. TP2 පෙරදර්ශන පාඨාංකය දීලා තියෙනවා. TP2 පෙරදර්ශන පාඨාංකය 1.78යි. එතකොට TP3 වල උස හොයන්න පුළුවන් පුතේ උපකරණයේ උසෙන් අඩු කරනවා එයාගේ පෙරදර්ශන මිනුම් පාඨාංකය. right මේ බලන්න එතකොට තෙවන දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා TP2 හි පෙරදර්ශන පාඨාංකය ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය 1.78යි මීටර පුතේ. එතකොට TP3 හි උස හරි TP3 හි උස අපිට පුතේ අපි මොකද කරන්නේ උපකරණයේ උසින් එයාගේ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය අඩු කරපුවාම අපිට අදාළ උච්චත්වය ලැබෙන 101.15යි කියලා පුතේ. සිව්වන දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා TP3 හි පසු දර්ශන මිනුම් පාඨාංකය පුතේ TP3ට ගන්න තියෙන පසු දර්ශන මිනුම් පාඨාංකයක් ගන්න එපා පුතේ. එයා බිංදු ඒ කියන්නේ සිව්වන දෘෂ්ටි රේඛාවේ TP3ට පසු දර්ශන රේඛා 0.84යි මීටර පුතේ. එතකොට සිව්වන දෘෂ්ටි රේඛාවේ උස අපිට හොයන්න පුළුවන්. මොකද කරන්නේ? අර උපකරණයේ උස 1.101.15ට එකතු කරනවා එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය 0.84ක්. එතකොට සිව්වන දෘෂ්ටි රේඛාවේ උස 101.99 මීටර කියලා එනවා පුතේ. සිව්වන දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා B හි පෙරදර්ශන පාඨාංකයේ පුතේ 1.52යි. එතකොට B වල උස හොයන්න පුළුවන්. පෙරදර්ශන පාඨාංකයෙන් උපකරණයේ උසින් පෙරදර්ශන පාඨාංකය අඩු කරපුවම තමයි පුතේ යම් කිසි ස්ථානයක උච්චත්වය හොයාගන්න පුළුවන් වෙන්නේ. කැපිටල් B හි පෙරදර්ශන පාඨාංකය 1.52යි පුතේ.
එතකොට කැපිටල් B උස හොයන්න පුළුවන් උපකරණයේ උසින් අපිට පෙරදර්ශන පාඨාංකය අඩු කරපුවාම 101.999 1.52ක් අඩු කරවම් පුතේ 100.4යි 7ක් මීටර කියලා ලැබෙනවා පුතේ අපිට. ඒ අනුව කැපිටල් A සහ කැපිටල් B උසෙහි වෙනස පුතේ අපිට හොයන්න පුළුවන්. 100.4යි 7න් පුතේ 100ක් අඩු කරපුවාම ඒ ස්ථානයේ උස අඩු කරපුවාම පුතේ අපිට 0.4යි 7ක් මීටර කියලා ලැබෙනවා. මේ පිළිතුර සඳහා ධන අගයක් ලැබීම හේතුවෙන් පුතේ අදහස් වෙන්නේ ඒට වඩා ඉහළ ස්ථානයක B පවතිනවා කියලා පුතේ අපිට හිතන්නේ නැග්මක් භූමියේ නැග්මක් කියලා පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒකෙන් පුතේ දරුවනේ අපිට භූමියේ නැග්මක් කියලා හඳුන්වන්න පුළුවන්. රයිට්. එතකොට දරුවනේ මේ ආකාරයේ ගණනය කිරීම ඉතා අපහසුයි. මේ ආකාරයේ ගණනය කිරීම දිගටම කටයුත්ත කරගෙන යන්න. ඉතින් මට්ටම් ක්‍රියාවලියකදී පාඨාංක සටහන් කිරීම සහ ගණනය කිරීමේ ක්‍රියාවලිය සඳහා අපි වගුවක් යොදා ගන්නවා දුවේ පුතේ. විශේෂයෙන්ම ගණනය කිරීම ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට සිදු වෙනවා පුතේ. නැගුම් බැසුම් උපකරණය rise and fall method කියලා තියෙනවා දරුවනේ. ඒ වගේම නැගුම් බැසුම් ක්‍රමය පුතේ. නැගුම් බැසුම් ක්‍රමය කියලා අපි මේකට කියනවා පුතේ. නැගුම් බැසුම් ක්‍රමය. ඊළඟට උපකරණ උස ක්‍රමය instrument height method කියලා කියනවා පුතේ. rise and fall method කියලා කියනවා දරුවනේ. නැගුම් බැසුම් ක්‍රමය නැත්නම් නැගුම් බැසුම් ක්‍රමය කියලා ගන්න පුළුවන් දරුවනේ. මේ නැගුම් බැසුම් ක්‍රමය කියලා මේකට ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ උපකරණයේ උස ක්‍රමය instrument height method කියලා මෙතඩ් දෙකක් භාවිතා කරලා අපි කරනවා. හොඳයි දරුවනේ අපි ඊළඟ කොටසෙන් බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන්.